අයිබෝන් ඔබට සුවදායි උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අපි ආරම්භ කරමු ගෙවි ගිය දවස උදා වූ දවස සහ හෙට දවස පිළිබඳව පත්තර ඇසුරෙන් කතා කරන්නට මේ ස්වර්ණ වාහිනී පත්තරේ. ඉන්ධන අර්බුදය රට වටාම බාධකයක් බවට පත් වෙලා තිබෙනවා. පෝලිම් අඩු වෙලා යනවා. නැවත වතාවක් ඩීසල් පෝලිම් පිළිබඳව කතා වෙන්න ගන්නවා. මේ ඉන්ධන අර්බුදය මොන තරම් තැන්වලට බලපෑවද? ඒ අතරේ මංගල ගමනට ඉන්ධන අර්බුදය හේතු කොටගෙන විකල්පයක් දුන්. එහෙමත් නැත්නම් මංගල ගමනට ආදර්ශයක් දුන් කතාපුවතක් අද පත්තරවල ප්‍රධාන පිටුවේ චාරුපය බවට පත් වෙලා තිබෙනවා. හිතුණා එතනින් ආරම්භ කරන්න. මංගල ගමනට ළංගම අකුරැස්සේ ප්‍රියන්ත ඇතුළු පිරිසක් ලියන. පවතින ඉන්ධන ආර්ථික අර්බුදය නිසා අකුරැස්ස මාර්ග ප්‍රදේශයේ විවාහ වූ යුවලක් සිය මංගල ගමන සඳහා පොදු ප්‍රවාහන සේවයේ ළංගම බස් රථයක් යොදාගත් බව නව යුවතිපති දෙපළ පවසනවා. ඊටාම චාම්ම පැවති මංගල උත්සවයේ පසුගියදා සරලව පවත්වමින් සිය විවාහයේ රටට බරක් නොවන අයුරින් සැලසුම් කළ බව මාරබ ඉන්දිකටුදෙනිය විතානගිරි නිවසේ පදිංචි දමිත් ප්‍රියදර්ශන මනාල මහතා කියනවා. සිය බිරිඳ වූ ඉසංකා මදුෂානි සමග මාරබ උත්සව ශාලාවකදී විවාහ වූ තමන් නෑදෑ හිතමිතුරන්ට ආහාර පාන වලින් සංග්‍රහ කර පසුව අකුරැස්ස සිට දෙනියාය බලා ධාවනය වන බස් රථයකින් නිවස වෙත පැමිණි බවත් ඔහු සඳහන් කළා තියෙනවා. එයාද අද පත්තරේ චාරුප අවස්ථාව දුන්නු හැටි මේ අද ලංකාදීප පත්තරයකට චාරුප අවස්ථාව දෙන හැටි ඉන්ධන අර්බුදයේ මගුලටත් හරස් වේ. අකුරැස්ස මාරබ ඉන්දිකටුදෙනියේ පදිංචි දමිත් ප්‍රියදර්ශන ඉසංකා මදුෂානි සමග ඉකුද්දා විවාහ වීමෙන් පසු මංගල ඇඳුමින්ම නව යුවල අකුරැස්සේ සිට ළංගම බස් රථයක නැගී නිවස බලා ගමන් කළ ආකාරයේ චාරුපේ දැක්වේ කියලා මේකේ දාලා තියෙනවා. දැන් මේකේ පණිවිඩයක් දෙන්න පුළුවන්කම තියෙනවා. ඔවුන් කියනවා ආර්ථික ඉන්ධන අර්බුදය හේතු කොටගෙන මේ වගේ ක්‍රමයක් යොදාගත්තා. සිය විවාහයේ රටට බරක් නොවන අයුරින් සැලසුම් කළා කියලා. අනේ අපේ රටේ දේශපාලකයන් Tamanගේ දේශපාලන ගමන රටට බරක් නොවන ආකාරයට සැලසුම් කළා නම් අද මේ ආර්ථික අර්බුදය අපි නෑ. දශක ගණනාවක් වරින් වර මාරුවෙන් මාරුවට තට්ටු මාරු ක්‍රමයට රට පාලනය කර උන්දලා සහ 2019 කප්පරක් බලාපොරොත්තු ජනතාවට දීලා ආශ්චර්යයක් ගේනවා කියලා ආපු උන්දලා රටට බරක් නොවන ආකාරයට වැඩ කටයුතු කළා නම් මේ අර්බුදය අපට නෑ. ඒ වගේමයි තාම මේ දේශපාලඥයන් පිළිබඳව කතා කරද්දී ඔවුන්ගේ වරදාන වරප්‍රසාද සම්පූර්ණයෙන්ම අපි අයින් කරගන්නවා. අපි ස්වේච්ඡාවෙන් අපේ ධනය පරිත්‍යාග කරමින් රටට සේවය කරනවා. එහෙම කියන තැනට තාම ඇවිදින්න ඉන්නවද? විශ්‍රාම වැටුප අහිමි කර ගැනීම පිළිබඳව එතකොට වරදාන වරප්‍රසාද කප්පාදු කර ගැනීම, ගෙවල් කුලි ගන්නෙ නැහැ, දුරකථන ගාස්තු ගන්නෙ නැහැ, නිදහස් තැපැල් සේවාව අහිමි කර ගන්නවා, දීමනා ටික ගන්නෙ නැහැ. මේ තැනට ඒගොල්ලෝ ඇවිත් තියෙනවද? අන්න ඒ තැනට ආවනම් ඇති හැකි කණ්ඩායම් තමන්ගේ මුදල් රටට දීලා අපි අහලා තියෙනවා එහෙම දේශපාලනය කරපු අතීතයේ ඇතැම් අය පිළිබඳව ඒ වගේ වටපිටාවක් හදන්න පුළුවන්කම තියෙනවා. නමුත් තාම ඔවුන් එතන නැහැ. රටට බරක් නොවන දේශපාලනය කරන්න ඔවුන් සූදානම්ද? එhmenan මේ වරදාන වරප්‍රසාද සියල්ල අවශ්‍ය කරගෙන ඒ සඳහා අවශ්‍ය දේවල් සම්මත කරගෙන පෙන්වන්න කියලා අපි මතක් කරනවා. හොඳයි. ඊට පස්සේ ඔගොල්ලෝ දන්නවා තෙල් පිරිපහදුව ආරම්භ කළේ වැඩ කටයුතු කොච්චර දවසකට පස්සේද කියලා. මොකද උනේ දින 70කට පසු වැඩ ආරම්භ තෙල් පිරිපහදුව යලි වැසී නවෝදයා පවනේ එච්.අයි. තුෂාර එක්කලිය. බොයිලරයේ කාර්මික දෝෂ මතුවේ. දෝෂයේ යලි සැකසීමට අවස්ථා දෙකක් උත්සාහ ගත්තත් නොහැකි වේ. සපුගස්කන්ධ තෙල් පිරිපහදුවේ පිරිපහදු කිරීමේ කටයුතු දින 70කට පමණ පසු නැවත ආරම්භ කිරීමට කටයුතු කළද එහි ඇති බොයිලරුවක සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් තෙල් පිරිපහදු කටයුතු යලි අත්හිටුවීමට සිදු වුණා. දින 70ක පමණ කාලයක් කිසිදු පිරිපහදු කිරීමක් සිදු නොකර එක දිගට පිරිපහදු වසා තැබීම නිසා එය යලි සක්‍රිය කිරීමේදී මෙම කාර්මික දෝෂය හටගෙන ඇතැයිද පිරිපහදුවේ ඉංජිනේරුවරුන් විසින් ඊයේ දිනේදී ඒ යථා තත්ත්වයට ගැනීමට අවස්ථා දෙකදී උත්සාහ ගත්තද ව්‍යර්ථ වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග කියනවා. මේ අතර පිරිපහදුවේ සිදුවන කාර්මික දෝෂ යලි සැකසීම සඳහා අමතර කොටස් හිඟයක්ද පවතින බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත් පිරිපාදුවේ ඉංජිනේරුවන් විසින් පිරිපාදුව යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ දරමින් සිටින බවත් ඒත් ඒ සඳහා ගතවන කාලයේ නිශ්චිතව පැවසිය නොහැකි බැවින් කාර්මික දෝෂය නැවත සකස් කිරීමෙන් පසු නිෂ්පාදන ක්‍රියාවලිය නැවත ආරම්භ කළ හැකි බවත් තොරතුරු වාර්තා වෙනවා. තෙල් පිරිපාදුවේ පිරිපාදු කටයුතු ආරම්භ කිරීමෙන් පසු මෙරටට ගෙන්වා ඇති බොරතෙල් තොගය දින 15ත් 24 කාලයක් තුළදී පිරිපාදු කිරීමේ හැකියාව පවතින බව අනාවරණය වෙලා. එසේම ඉන්ධන පිරිපාදුවේ කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා බොරතෙල් නෞකාවක් මෙරටට ගෙන්වා ඇති බව පසුගියදා බලශක්ති අමාත්‍යරයා ප්‍රකාශ කළ අතර එලෙස ගෙන්වන ලද බොරතෙල් නෞකාව මෙරට වරායට පැමිණියද එයට මුදල් ගෙවීමට දින 33ක කාලයක් ගත වූ බව වාර්තා වේ. මුදල් ගෙවීමට දින 33ක කාලයක් ගත වෙනවා. අපි ඉන්න තැන හරි දැන් ඔයගොල්ලෝ දන්නවා ඉන්ධන රැගත් නෞකා ඩීසල් පෙට්‍රල් රැගත් නෞකා ඇවිල්ලා ලංකාව අවට මුහුදු තීරේ එහා මෙහා සැරිසරමින් ඉන්නවා. ඇයි නැංගුරන්ලාගෙන තියෙනවා. ඇයි මේ නිදහස් කරගන්න ඩොලර් නොමැතිකම ඒ තත්ත්වයට වැටුණු රටක් මේක. එතකොට මෙතන දාලා තියෙනවා දින 70කට පසු ආරම්භෙන්නේ. ඒ කියන්නේ මාස දෙකමාරකට ආසන්න කාලයකට පස්සේ තෙල් පිරිපාදු කටයුතු ආරම්භෙන්නේ. හැබැයි බොයිලරුවේ කාර්මික දෝෂයක් යාලි තෙල් පිරිපාදුව වාසා දැමෙනවා. අකණ්ඩව බොරතෙල් ඕනේ පිරිපාදුවේ සේවකයෝ කෑම පැයේදී උද්ඝෝෂණය කරති කියලා මල්වානේ විතානගිය ඇතුළු පිරිසක් ලියලා තියෙනවා. සපුගස්කන්ධ තෙල් පිරිපාදුවේ නිෂ්පාදන කටයුතු කටයුතු ආරම්භ කළද අකණ්ඩව බොරතෙල් ගෙන්නුවේ නැතුහොත් නැවත පිරිපාදුව අසා දැමීමට සිදුවන බව පවසමින් එම පිරිපාදුවේ සේවක සේවිකාවෝ ඊයේ දවල් සිය කෑම පැයේදී පිරිපාදුවේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට පස්වන දිනටත් උද්ඝෝෂණය කර රැත වුණා. පිරිපාදුව රැකගනිමු අකණ්ඩව බොරතෙල් සැපීම තහවුරු කරනු ලෙස රජයට බල කරමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කළේ කංජ තෙල් සම්පත් සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවයි. දැන් මේක කරගෙන යන්න අකණ්ඩව බොරතෙල් සැපීම අවශ්‍යයි. එහෙම නැති වුණොත් ආයෙ වැහෙනවා. ඒ වෙනුවෙන් තමයි ඔවුන් අකණ්ඩව මේ විරෝධතාවයේ නිරත වෙලා හිටියේ. දන්නවා නේද? ලබන මාසෙට තෙල් ගෙන්වන්න ඕනේ ඩොලර් ප්‍රමාණය කොච්චරක්ද කියලා. ලබන මාසයට තෙල් ගෙන්වන්න ඩොලර් කෝටි 55ක් ඕනේ. යොහාන් බාසුරලියයි. ජූනි මාසයේ සඳහා ඉන්ධන ආනයනය කිරීමට ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාවට ඇමරිකා ඩොලර් කෝටි 55ක් පමණ අවශ්‍ය බවත් එම මුදලින් ඩොලර් කෝටි 10ක් ඉන්දියා ණය ක්‍රමයෙන් ලැබෙන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ඊයේ පෙරවරුවේ කියනවා. ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඉතිරි ඩොලර් කෝටි 45ක මුදල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිවරයා සමග ඊයේ පෙරවරුවේ සාකච්ඡා කළ බවත් නව ණය යෝජනා ක්‍රමයක් සම්බන්ධයෙන් ඉන්දියාව සමගද සාකච්ඡා කරමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළා තියෙනවා. දැන් අඛණ්ඩව තෙල් සැපයීම කරමු. මේ වන විට පෝලිම් අඩු වෙමින් පවතිනවා. හැබැයි සමහර තැන්වල ඉන්ධන පෙරෝම්බල් වල ඉන්ධන ටිකත් අවසන් වෙමින් පවතිනවා. අවසන් වෙමින් පැවතීම දිගට ගියොත් ආයේ තෙල් ගෙන්වා ගැනීම සහ බෙදා හැරීම පමා වුවොත් නැවතත් දිගු පෝලිම් හටගනීවි. ඒක තමයි රට නොසන්සුන් වෙන්න, ජනතාව නොසන්සුන් වෙන්න ලොකුම හේතුවක් බවට පත්වන්නේ. ඒ හින්දා රට නොසන්සුන් කරන්න එපා. රට සංසුන් කිරීමේ වගකීම දේශපාලන බලධාරීන් සතුයි කියලා මතක් කරන්නට ඕනි. දැන් මතක තියාගන්න කවුරුත් ණයට තෙල් ගහන්නේ නැහැ රටේ ජනතාව. හරිද? අර නාස්තියට වැය වෙලා තිබුණු, එතකොට ප්‍රමාද ගාස්තු වලට වැය වෙලා තිබුණු, පොලියට වැය වෙලා තිබුණු සියලු මුදල් කන්දරාව රටේ ජනතාව ගෙවනවා. පෙට්‍රල් ලීටරයකට 400ක් 420ක් ඩීසල් ලීටරයකට 400ක් 400 ගණනක් ගෙවන රටක් පෙට්‍රල් ලීටරයකට 420ක් 450ක් ගෙවන රටක් බවට පත් වෙලා තියෙන්නේ. ණයට නෙමෙයි රටේ ජනතාව තෙල් ගහ ගන්න අත්පිට මුදලට. හරි, ඒ විතරක් නෙමෙයි තවත් රුපියලක් පාඩුයි කියලා කිව්වම ඒ රුපියලත් කැටවලින් හොයලා කංචනට යවන වැඩපිළිවෙලකුත් සමහර තැන් වලින් හදලා තිබුණා. හැම පාඩුවක්ම දරන්න වෙලා තියෙන්නේ රටේ අහිංසක ජනතාවට. දේශපාලන බලධාරීන්ගේ නොහැකියාව, බුන්නත්කම අන්තිමට යන්නේ දෝර ගලන්නේ රටේ ජනතාවගේ පිටින්. ගෑස් ගැනත් කතා කරමු නේද? ගෑස් සිලින්ඩර 50000ක් අද සවස වෙළඳ පොළට නවෝදයා පවනිලිය.
ලිට්‍රෝ සමාගම ගෘහස්ත ගෑස් සැපීම නැවත අද පස්වරුවේ ආරම්භ කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරලා තියෙනවා. ඒ අනුව කිලෝ 12 මාර සහ කිලෝ 5 කිලෝ 2.3 ගෑස් සිලින්ඩර 50000ක් අද පස්වරුවේ සිට නිකුත් කිරීමට නියමිත බවත් ගෑස් ලැබෙන අලෙවි නියෝජිතයන්ගේ ලැයිස්තුව වෙබ් අඩවියකින් ලබාගත හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. මම කියන්නම් ඒක www.litrogas.com කියන වෙබ් අඩවියෙන් ලබා ගන්න පුළුවන් කියලායි දාලා තියෙන්නේ. බාලගිරි දෝෂයට දැඩි ලෙස හසු වුණා. ඇයි කිව්වනේ අද නෙවෙයි හෙට කියන්නේම එහෙමයි. අද නෙවෙයි හෙට අද නෙවෙයි හෙට. හැබැයි ඒ හෙට දවස අද ඇවිල්ලා තියෙනවා. ගෑස් සිලින්ඩර 50000ක් අද සවස් වෙළඳපොළට කියලා තමයි ඔන්න මේකේ දාලා තියෙන්නේ. දුම්රිය වෙන් කළ ආසන ගාස්තුව 30%කින් වැඩි වෙනවලු. ඉන්දික ඒවා විතරණලිය. දුම්රිය වෙන් කළ ආසන සඳහා අය කරන ගාස්තුව ජූනි 1 වෙනිදා සිට 30%කින් ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කළා. ඒ දුම්රිය සාමාන්‍ය ගාස්තුව, පාර්සල් ගාස්තුව සහ අනෙකුත් ගාස්තුව සංශෝධනයට ලක් වී නොමැති බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. ජූනි 1 වෙනිදා සිට සිදුවන ගාස්තු සංශෝධනයට අනුව කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියේ වෙන් කළ ආසන යටතේ පළමු පන්තියේ ටිකට් පතක මිල රුපියල් 2500ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි දෙවන පන්තියේ ටිකට් පතක මිල රුපියල් 1500ක් දක්වාත් තුන්වෙනි පන්තියේ ටිකට් පතක මිල රුපියල් 1000ක් දක්වාත් ඉහළ ගොස් තිබෙනවා කියලා මේකේ දාලා තියෙනවා. අපි ඩීසල් සහ පෙට්‍රල් ඒ වගේම ගෑස් පිළිබඳ ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ වාර්තාවක් බලන්න. ලිට්‍රෝ ගෑස් වෙළඳපොළට මුදාහැරීම ප්‍රමාද වන බවට එම සමාගම ප්‍රකාශ කර අදට දින 7ක් ගත වනවා. වෙළඳපොළට ගෑස් මුදා නොහරන බවට එම සමාගම ප්‍රකාශ කළද දිවා රාත්‍රී දෙකෙහිම ජනතාව ගෑස් මිලදී ගැනීමට හා ඒ සඳහා අවශ්‍ය ටෝකන් ලබා ගැනීමේ අරමුණින් රැඳී සිටිනු දක්නට ලැබුණා. ඉතින් රැට කන්න නැහැ බොන්න නැහැ. නිදා ගන්නත් නැහැ. අපි කොහොමරි මේ ගෑස් ටික අරගෙන තමයි යන්නේ. මේ අතර 60 නගරයට පැමිණෙන ගෑස් සුග පාරිභෝගිකයන්ට බෙදා හැරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ පොලිසිය මැදිහත්ව ගෑස් අවශ්‍ය පුද්ගලයන් ලියාපදිංචි කර එම ලියාපදිංචි සිදු කරන පිළිවෙලට ගෘහස්ත ගෑස් නිකුත් කිරීමටයි කටයුතු ද ඇත්තේ. මේ අතර දින 7ක ප්‍රමාදයකින් පසු අද උදෑසන ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් මෙරටට ළඟා වුණා. එම නෞකාවේ ගෑස් සුග දින 4කට පමණක් ප්‍රමාණවත් බවයි ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරන්නේ. දින 90කට පසු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අද දින ආරම්භ කිරීමට කටයුතු දා තිබෙනවා. කෙසේ වෙතත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද ආරම්භ වී සුළු වේලාවකට පසු එහි තාක්ෂණික දෝෂයක් සිදු ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා. ඉන්ධන ගැටලු හමුවේ පවතින විදුලි අර්බුදය ගැන විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා. ඒ 2.50 එකකයක් 5.50කට වැඩි කරන්න තමයි ඉල්ලීම් කරලා තියෙන්නේ. ඒ වගේම ඒ අඩු ආදායම්ලාභී සමෘද්ධිලාභියාගේ මාසික ගාස්තුව 30ක් කියන එක 290ක් කරන්න ලැබෙනවා. ඒ 290ක් කරා කියන්නේ එතනම 800ක මිල වැඩිවීමක්. ඒ වගේම තමයි මේ මිල වැඩි කිරීම ඒකක 90ට එහා ගියාම ඒ අයගේ මිල වැඩි කිරීම 600ක් විතර වැඩි වෙයි. කොහොම හරි 200 සිට 800 දක්වා සීමාවක මිල වැඩිවීම සිද්ධ වෙයි. නමුත් ඉහළ ඒකක පාවිච්චි කරන අයට හොඳම කාරණේ තමයි ඒ අයට 25ක් 30ක් වැඩි වෙන්න තමයි නිර්දේශ ඉල්ලලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඉංජිනේරුවෝ දොස්තරලා මේ අයට අඩුයි. අද මේ අඩු ආදායම්ලාභීන්ගේ බෙල්ල මිරිකලා තමයි මොකද 70ක් ජනතාව ඉන්නේ පැත්තේ. මේ අය බලාපොරොත්තු වන්නා වූ බිලියන 250 අය කරගන්න බෑ. ඒ වැඩි පිරිසක් ඉන්න කොටස තෝරගෙන තමයි අද බෙල්ල මිරිකන්න හදන්නේ මේ ආණ්ඩුව. ඊළඟට අපි එළවලු පළතුරු ගැන කතා කළොත් දැන් එළවලු තොග ලැබීම අඩු වෙන්න ගියොත් කොයි තැනක ආහාර ගැටලුව නවතීද කියලා හිතා ගන්නත් බෑ. හරිද? හිතා ගන්න බෑ විතරක් නෙමෙයි ඒක දරා ගන්න බෑ. දැන් තියාම වැඩ කටයුතු ගැන අපි සැලසුම් කර ගන්න ඕනේ. ඉදිරියේදී ආහාර හිඟයක් දැඩි වෙනවා. එහෙම ප්‍රකාශ නිකුත් වෙමින් තියෙන වෙලාවක්. අපි මේ ගැන කතා කරමු. එළවලු හා පළතුරු තොග ලැබීම අඩුවේ ඉන්දික ඒවා විතරණලිය. එළවලු හා පළතුරු තොග ලැබීම දිගින් දිගටම අඩුවීම නිසා කොළඹ මැනින් වෙළඳපොළ වැසී යාමේ තත්ත්වයකට පත්වමින් තිබෙන බව සීමා සහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හා මැනින් වෙළඳ සමිතිය සඳහන් කරනවා. මීට අමතරව ආර්ථික මධ්‍යස්ථානවලටත් එළවලු හා පළතුරු තොග ලැබීම දිගින් දිගටම අඩුවමින් තිබෙන බවත් ගොවි ජනතාව දුක් මහන්සියෙන් වගා කරන එළවලු හා පළතුරු ටික අදාළ ස්ථානවලට ප්‍රවාහනය කර ගැනීමට නොහැකි වීම නිසා ගොවි ජනතාවත් දැඩි ලෙස අසරණ වී සිටින බවත් එම සංගමේ ජාතික සංවිධායක උපසේන කියලා
මේ නිසා මැනින් වෙළඳපොළ මගින් ලොරිරත්ත ගොවි බිම්වලට යවා ගොවි ජනතාවගේ නිෂ්පාදන කොළඹට ප්‍රවාහනය කර බෙදා හැරීමට තීන්දුවක් ගෙන තිබෙන බවත් මේ අනුව බස්නාහිර පළාතට හා අවට ප්‍රදේශවල එළවලු හා පළතුරු හිඟයට යම් විසඳුමක් ලැබෙන බවත් ඔහු සඳහන් කළා කියලා දාලා තියෙනවා. පට ගාලා මේ සම්බන්ධයෙන් බලධාරීනි විසඳුම් හොයන්න විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කරන්න. හරිද? මේ ඕනෑම තත්ත්වයක් ඉදිරියේදී එළඹෙන්නට නියමිත ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට දැන්තියාම කල්තියාම සූදානම් වන්න. මේ කාරණාව ගැන නෙවෙයි මම සමස්තයක් විදියට කතා කරන්න හදන්නේ. ඉස්සරහට එළවලු පිළිබඳව, ඉස්සරහට වගාවන් පිළිබඳව, ඉස්සරහට වගා කටයුතු පවත්වා ගැනීම පිළිබඳව දැඩි ගැටලුකාරී කාලපවකවානුවකට ඇවිත් තියෙන්නේ. ඒ නිසා Taman මොනවා හරි දෙයක් තියෙන පුංචි තැනක පවා වගා කරන්නට අවධානය යොමු කරනවා නම් ඒක ගොඩක් වටිනවා කියලා අපි ඔබටත් මතක් කිරීම කරන්න මේක අවස්ථාව කරගන්න. හරිද? ඒ අතරේ මිල ඉහළ නගින හැටි කොහමද බිත්තරයක් තිබුණේ කුකුල් මස් කිලෝවක් කොයි ගානටද තිබුණේ? දැන් කොයි තැනකද තියෙන්නේ? ඉස්සරහට කොයි තැනකට එයිද? හිතා ගන්න බෑ, දරා ගන්න බෑ. මිල ඉහළ නගී බිත්තරයක් 40යි, මස් කිලෝ 1200යි නිමල කොඩිතුවක් කුලියයි. වෙළඳපොලේ බිත්තර කුකුල් මස් මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතයි පාරිභෝගිකයෝ කියනවා. බිත්තරයක් රුපියල් 38 සිට 40 දක්වා මිලකට අලෙවන අතර කුකුල් මස් කිලෝවක් 1150ත් 1200ත් අතර මිලකට අලෙවන බව ඔවුන් කියනවා. මේ අතර සුපිරි වෙළඳසැල්වල බිත්තර 10 ඇසුරුමක් 460ත් 480ත් අතර මිලකට අලෙවන බවයි පාරිභෝගිකයෝ පෙන්වා දෙන්නේ. කුකුල් කෑම මිල ඉහළ යාම බිත්තර සහ කුකුල් මස් මිල විශාල වශයෙන් ඉහළ යාමට හේතු වී ඇතැයි නිෂ්පාදකයෝ සඳහන් කිරීමක් කළා කියලා මේකේ දාලා තියෙනවා. කොහොම ගණන් හිලව් වැඩිවීමක්ද? මතක ඇති මේ මෑත කාලීනව කුකුල් මස් කිලෝ රුපියල් 400 ගානට නේද තිබුණේ. දැන් 1200ක් කියලා කියනකොට වැඩිවීමේ ගුණය කොච්චරක්ද කියලා නිකන් බලන්න. බිත්තරයක ගාන දැන් බිත්තරයක් 40යි කියලා කිව්වට අර 10 පැක් එකක් ගන්නකොට 460ත් 480ත් කියලා ගියාම 46ක් 48ක් විතර මිල ගානකට බිත්තර යන. ඕක 50න් නතර වෙන්න වැඩි කාලවකවානුවක් කියන්නේ පටපට ගාලා ගණන් හිලව් වැඩි වෙන්න ගන්නවා. පුදුම දුෂ්කර කාලවකවානුවකට රටපත් කරලා තියෙන. දැන් ඒ අතරේ රට පුරා විවිධ දේවල් වැසීගෙන යාම කොයිතරම් වෙනවද? හිතන්නකෝ Tamanගේ ආර්ථිකයේ කඩාවැටීම් කී දිනෙකට බලපාලා ඇද්ද? රැකියා අහිමිවීම කී දිනෙකට බලපා ඇද්ද? ඉස්සරහට පාන් පොලිමකුත් එයිද? කියන්න බෑ. රට පුරා බේකරි 2000ක් වැහිලා. ගෑස් තෙල් තිරිඟු පිට හිඟේ දිගට ගියොත් පාන් පොලිමකුත් හැදේවි. සංගම් සභාපති කියන්නේ නිමල කොඩිතුවක් කුලියයි. දිවයින පුරා ඇති බේකරි 7000න් 2000කට අධික ප්‍රමාණයක් වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමේ සභාපති එන්.කේ. ජයවර්ධන කියනවා. ගෑස් සහ ඉන්ධන හිඟය මෙන්ම පාන් පිටි හිඟය හේතුවෙන් බේකරි විශාල ප්‍රමාණයක් වැසී යාමේ අවදානමට ලක්ව ඇති බවත් ජයවර්ධන කියනවා. මේ තත්ත්වය දිගින් දිගටම පැවතීහොත් ඉදිරියේදී බේකරි නිෂ්පාදන මිලදී ගැනීම සඳහාද දිගු පෝලිම් ඇති විය හැකි බවත් ඔහු වැඩිදුරටත් කියලා තියෙනවා. පෝලිම් මදිවට පාන් පෝලිමකුත් આવොත් කොහොමද තේරෙන්නේ? බේකරි 2000ක් වැහිලාලු. 7000න් 2000ක් වැහිලා කියලා කිව්වම ප්‍රතිශතය බලන්න. ඕක 100ට එහාට මෙහාට කළ කොහොම තැනකද අපි ඉන්නේ කියලා. බ්‍රිතාන්‍ය අගමැතිගෙන් අගමැති රනිල්ට ආධාර ප්‍රතිඥා දෙදෙනා අතර දුරකථනයෙන් සුවද කතාබහක් කියලා අංජුල මහීකලිය. අපනයන මූලික කරගත් ආර්ථිකයේ ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග ඊයේ කියලා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යරයා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යරයා අතර විශේෂ දුරකථන සංවාදයක් ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. එෙහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යරයා මේ ප්‍රතිඥාව දුන්නලු. ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදය පිළිබඳ රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යරයාට දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් මේ දුරකථන සංවාදයෙන් කරලා තියෙනවා. අගමැතිතුමනි දැන් කරන සංවාදවල ප්‍රතිඵල පටපට ගාලා ගන්න ඕනේ කාලවකවානුවක්. හොඳේ ඉන්දියාවයි ජපානයයි ආධාර දෙන්නට පැමිණ තිබුණා. ඒ අතරේ රටවල් ගානකින් ඉල්ලීම් කළා. දැන් ඒ රටවල් වල ආධාර ලබා දීමේ ප්‍රවණතාව කොහොමද කියලා දැනගන්න කැමති. දැන් දුරකථන සංවාද වලට සීමා වෙලා ඇයි හොඳයිකම් ගැන කතා කළා, හිතවත්කම් ගැන කතා කළා නතර වෙන්න ඕන වෙලාවක් නෙවෙයි. ඒ ලබා ගන්නා ඇමතුමෙන් ඒ කරන සංවාදයෙන් ප්‍රතිඵල අස්පනා පිට පෙන්වන්නට ඕනි කාලවකවානුව.
ටිල්වින් සිල්වා මෙන්න මෙහෙම කිව්වා කියලා අද දිනමින පත්තරේ ප්‍රධාන පිටුව දාලා තියෙනවා. ජවිපේ අද රට බාරගත්තොත් හෙට සිට රටට ඩොලර් එනවා. ප්‍රධාන ලේකම් ටිල්වින් කියන්නේ සුභාෂිනී සේනානායක අයිලිය. ජනතා විමුක්ති පෙරමුණ අද ආණ්ඩුව බාරගත්තොත් හෙට සිට ශ්‍රී ලංකාවට ඩොලර් එන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව බාරගත්තහොත් විදේශගත ශ්‍රමිකයන් හරහා මාසිකව ඩොලර් බිලියන 1.5ක් ගෙන්වා ගැනීමට හැකියාව ඇති බව ඔහු පෙන්වා දුන්නලු. ලෝපුරා රටවල තම පක්ෂයේ කමිටු ඇති බවත් ඔවුන් හරහා මෙසේ ඩොලර් ගෙන්වා ගැනීමට හැකියාව ඇතයිද සඳහන් කරනවා කියලා මේකේ දාලා තියෙනවා. මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ නිවත් වූ පසු තම පක්ෂයේ ආණ්ඩුව බාර ගැනීමට සූදානම් යයි ජනාධිපතිවරයාට දැන්වූ බවත් ජනාධිපතිවරයා ඊට එකඟ නොවි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි මේකේ දාලා තියෙන්නේ. දැන් එතකොට පොඩ්ඩක් ටෙල්වින් සෙල්වාගෙන් අහන්න ඕනේ. ඉස්සරහා මැතිවරණයක්. ඒ මැතිවරණයකදී ඔබට රටේ ජනතාව රට වාර දුන්නොත් ඒක බාර ගන්න. වැඩ කටයුතු ටික කරලා පෙන්නන්න. නමුත් දැන් මේ මොහොතේ බාර ගන්නක රට යථාවත් කිරීමට මේ ඩොලර් ටික ගෙන්නලා දෙන්න බැරිද? එහෙම ඒ ඩොලර් ටික ගෙන්වලා මෙන්න ජයිපේ මැදිහත් වෙලා මේ ඩොලර් ටික ගෙන්වලා දුන්නේ කියලා කිව්වොත් ඊට පස්සේ ඊළඟ මැතිවරණයකදී ඔබ පිළිබඳව සලකා බලාවි නේද? දැන්ට තියෙන මට්ටමටත් වඩා වැඩියෙන්. ඒ නිසා මොකද හිතෙන්නේ ඔබේ කමිටු හරහා පෙන්නන්න රටට පෙන්නන්න මෙන්න කමිටු මගින් මෙන්න විදේශගත ශ්‍රමිකයන් ඔවුන් අපේ කමිටු හරහා එක් වෙනවා එක් වෙලා ඩොලර් ටික එකතු කරනවා ඒ එකතු කරලා ගෙන්වා ගැනීම සිදු වෙනවා මෙන්න එන ඩොලර් කන්දරාව එහෙම කියලා වැඩපිළිවෙල දැන් පෙන්වන්න බැරිද? මොකද දැන් තමයි අසීරු කාල වකවානුවේ පීඨක් ලබා ගත්තොත් අනාගතයේ ඔබටත් හොඳ වෙයි. ඒ නිසා පොඩ්ඩක් ක්‍රියාත්මක වෙලා බලමු. වෙලාව මතක් කරගමු. ස්වාභාවික බිත්තර ප්‍රෝටීන් අඩංගු සන්සිල්ක් soft and smooth shampoo. පොහොර හිඟේ කොයි විදියට බලපාලා තියෙනවද වගා කටයුතු වලට නේද? අද ලංකාදීපේ දානවා. පොහොර හිඟයි කියා යලකන්නේ වගාව අත්තරින්න එපා. ජනපති ගොවීන්ගෙන් ඉල්ලන්නේ. පොහොර ගන්න රටවල් එක්ක කළ කතා සාර්ථකයි. සුජිත් හේවාජුලිගේ එළිය. පොහොර හිඟේ හෝ වෙනයම් හේතු පවසමින් යලකන්නේ වගාව අත් නොහරින ලෙස ජනාධිපතිවරයා සීළු ගොවීන්ගෙන් ඊයේ ඉල්ලීමක් කරනවා. මේ අතර ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික යන දෙයන්ශයම සම්බන්ධ කරගෙන පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දීලා පොහොර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා රටවල් කීපයක් සමග කර ඇති සාකච්ඡා සාර්ථක වී ඇතැයිද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. ජනාධිපතිවරයා ඉල්ලන්නේ පොහොර හිඟයි කියා යලකන්නේ වගාව අත්හරින්න එපා ගොවීන්ගෙන් ඉල්ලන්නේ. ඔව් ගොවීන්ගෙන් ඒ ඉල්ලීම අපිත් කරමු. ඒ අතරේ අපි මතක් කරන්නේ පොහොර කතාව කොයි විදියටද රටට බලපෑවේ. වගා කටයුතු වලට ගොවීන්ට කොයි විදියටද බලපෑවේ. කාබනික පොහොර කතාව එක දවසකින් ඇති කරන්නට යාම හමුවේ කොයි තරම්නම් වගා කටයුතු වලට ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණාද. කොහොදැන් ඒ සඳහා උපදෙස් දුන්නු කණ්ඩායම් රටට රටේ රාජ්‍ය නායකයන්ට උපදෙස් දුන්නු කණ්ඩායම් කෝ කාබනික පොහොර වැඩපිළිවෙලට තකහණියේ එක පයින්ම එක වෙලෙම යන්නට උපදෙස් දුන්නු කණ්ඩායම් ගිහිල්ලා ඒ පිළිබඳව කියපු කණ්ඩායම් දැන් ඇත්තට මේගොල්ලෝ කොහෙද? දැන් වැඩපිළිවෙලකට යાદી දිගු කාලීන වැඩපිළිවෙලක් තේන්න ඕනි. වර්තමානයේ පවතින තත්ත්වයට බාධාවක් ගැටලුවක් වෙන්නේ නැති වෙන්න වැඩපිළිවෙල යන්න ඕනි. හැබැයි අපේ වගා කටයුතු වලට වෙච්ච බාධා මේ පොහොර කතාවත් එක්ක ඒකයි මං අහන්නේ. මේවට ගිහින් උපදෙස් දුන්නු අය දැන් කෝ? රයිට් අපි ඊට පස්සේ කතා කරන්න හදන්නේ ඊටාම අවාසනාවන්ත ශෝකාන්තයේ පිළිබඳවයි. වයස අවුරුදු 9ක පුංචි දැරියා. අටලුගම දැරියගේ ඝාතනය ප්‍රධාන සැකකරු අත්අඩංගුවට පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වයි වාර්තාව අධිකරණයට සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර පානදුරේ සුමිත් ඇතුළු පිරිසක් ලියලා තියෙනවා. බණ්ඩාරගම අටලුගම් ප්‍රදේශයේ නවහැවරදි ෆාතිමා ඊෂා දැරිය ඝාතනය කර ඇති බවට සැකපල කරන බවත් ඒ ප්‍රධාන සැකකරු ඊ උදෑසන අත්අඩංගුවට ගත් බවත් පානදුර කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේ කියනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම අටලුගම මුස්ලිම් කොලනිය ප්‍රදේශයේ පදිංචි කොත්තු බාස්වරයෙකු ලෙස කටයුතු කළ 28 හැවිරිදි තිදරු පියෙක්. ඔහු ඝාතනයට ලක් වූ දැරියගේ අසල්වැසියෙකු වන අතරම පියාගේ මිතුරෙකු බවද හෙළි වෙලා තිබෙනවා.
ඝාතනයට ලක් වූ දැරිය පසුගිය 27 වෙනිදා උදෑසන ප්‍රදේශයේ පිහිටි කුකුල්මස් වෙළඳසැලකට ගොස් සිටියේදී අදාළ සැකකරුද එම ස්ථානයේ සිට ඇති බවත් දැරියට පෙර වෙළඳසැලෙන් පිට වී සැකකරු ලදු කැලෑවක් අසල මග රැක සිට ඇති අතර එම අවස්ථාවේ සැකකරු මද්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවත් පොලිසිය සඳහන් කරනවා. අනතුරුව දැරිය නැවත පැමිණීමෙන් සිටියේදී අසල තිබූ කැලේට සැකකරු විසින් ඇව ඇදගෙන ගොස් ඇත. ඝාතනය කරනු ලැබ ඇති බව පොලිස් නිලධාරියෙක් සඳහන් කරනවා. අත්අඩංගුවට පත් සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින දෙක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමෙන් පසුව වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය වෙත රැගෙන එනු ලැබුවා කියලා මේකේ වැඩිදුරටත් පත්තර වාර්තාවේ දාලා තියෙනවා. ඊටම අවාසනාවන්ත කතා පුවත. අපි ලංකාදීපයත් අද ඕක වාර්තා කරලා තියෙනවා. ඒ වාර්තා කරලා තියෙන ආකාරයේ මොහොතකට බලමු. අටලුගම දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු කොත්තුබා සිද්ධිය වමාරයි. දැරිය එන මග රැකසට කැලයට ඇදගෙන ගියේ. බණ්ඩාරගම අටලුගම නවහැවිරිදි ෆාතිමා ආයිෂා දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියන කොත්තු හදන්නෙකු ඊයේ උදේ අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේ සඳහන් කිරීමක් කරනවා කියලා මේකේ දාලා තියෙනවා. ඊළඟට අද ලංකාදීපේ දානවා මේ පුංචි මල් කැකුල අවසන් ගමන් ගිය හැටි. අටලුගමම හඬවා ෆාතිමා ආයිෂා දැරිය අවසන් ගමන් යයි බණ්ඩාරගම බිමල් ලියන්නේ. සාහසිකෙක් අතින් ඝාතනයට ලක් වූ අටලුගම ෆාතිමා ආයිෂා දැරියගේ අවසන් කටයුතු දාස් කරන්නගේ සොසුසු මැද්දේ ඊයේ දින රාත්‍රියේදී අටලුගම මහා පල්ලිය පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. වසර 9 මාපියන්ගේ ඥාතීන්ගේ සහ අසල්වාසීන්ගේ ආදරේ කරුණාව මැද හැදී වැඩුණු ෆාතිමා දැරිය ඉකුත් 27 වෙනි දින වෙළඳසැලකට ගොස් යලි නිවසට පැමිණෙන අවස්ථාවේදී ඝාතනයට ලක් වුණා. මේ පිළිබඳව අපි කතා කරමු. මේ ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ වැඩිදුර වාර්තාව බලලැවි. බණ්ඩාරගම අටලුගම මහපල්ලි අසල වගුරු බිමක තිබී හමු වූ නවහැවිරිදි ෆාතිමා ආයිෂා අක්‍රම්දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර මූලික රෝහලේදී අද සිදු කෙරුණේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් විසින්. ඒ අනුව එම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණය වෙත යොමු කිරීමටයි පියවරගෙන ඇත්තේ. පශ්චාත් මරණ පරීක්ෂණ අනාවරණය වුණා මෙම දැරිවිය ස්ත්‍රී දූෂණයට ලක් වී නොමැති බව. ඒ වගේම මෙම දැරිවියගේ නාසයෙන් සහ මුඛයෙන් ජලය සහ මඩ ඇතුළු වී තිබෙනවා ඇයගේ ශරීරයට සහ පෙනහළු වලට. එම නිසා මිය යාමට ඒ මූලික හේතුවක් විය හැකි බවටයි වෛද්‍යවරුන් සැක කරනු ලබන්නේ. දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පොලිස් භාරයට ගැනුණු පුද්ගලින් දෙදෙනෙක් අතුරින් එක් අයෙකු ෆාතිමා දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු බවට අද හඳුනා ගැනුණා. සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ 27 වනදා ෆාතිමා දැරිය වෙළඳ සැලට යන අයුරු දුටු බවත් ඒ අනුව දැරිය නිවසට එන අතර මඟ හුදකලා ස්ථානයක රැඳී සිට ඇයව ලන්දු කැලෑ ප්‍රදේශයට රැගෙන ගිය බවයි. එහිදී ෆාතිමා දැරියට අතවරයක් සිදු කිරීමට උත්සාහ කළද දැරිය කෑගැසීම හේතුවෙන් බියටපත් වූ සැකකරු එම දැරියගේ මුහුණ මඩ වගුරේ ඔබා ඇති බව පොලිසිය හමුවේ පවසා තිබෙනවා. පසුව ප්‍රදේශවාසීන් අතුරුදන් වූ දැරිය පිළිබඳව අදාළ ප්‍රදේශයේ සොයා බලන අවස්ථාවේදීද සැකකරු එම ස්ථානයටද පැමිණ ඇති බවට වාර්තා වනවා. ඝාතනය පිළිබඳව තොරතුරු ලැබුණ අවස්ථාවේ එම ප්‍රදේශවාසීන් විසින් මෙම ළමයාගේ මල සිරුර සොයාගත් අවස්ථාවේ එම ඝාතනයට දැනට අත්අඩංගුවට ගෙන තිබෙන සැකකරු එම ස්ථානයේ අනික් පිරිස සමග රැඳී සිටමින් මේ තත්ත්වයෙන් වසන් වීමට අවශ්‍ය වන ආකාරයට ඔහු ඉතා ක්‍රියාශීලීව කටයුතු කරමින් මේ ස්ථානයේ පෙනී සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ෆාතිමා ආයිෂා දැරිය ඝාතනය කළ සැකකරු මොහොමඩ් ෆාරුක් නම් අටලුගම මුස්ලිම් කොලනිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය පවසන්නේ. සැකකරු තදින් මද්‍රව්‍ය වලට ඇබැහි වී සිට ඇති අතර අදාළ ඝාතනය සිදු කළ දිනේද ඔහු මද්‍රව්‍ය පානය කොට ඇතැයි සොයා බැලීම සඳහා පොලිසිය විසින් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා. ඝාතනය සිදු කළ අදාළ පුද්ගලයා තිදරුපියෙකු බවත් එම දරුවන් තිදෙනා ගැහැණු දරුවන් වන අතර බිරිඳ ගැබිනියක බවද පොලිසිය සඳහන් කළා. සැකකරු අද පස්වරුවේ පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 2ක රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලිසිය පියවර ගත්තා.
මේ වැරද්දට දඬුවම දෙන්න ඕනි, නීතිය දැඩිම ක්‍රියාත්මක කරන්න ඕනි. මගේ තාත්තා වුණොත් වැරද්ද තමයි. මේ අතර මියගිය ෆාතිමා ආයිෂා දැරියගේ නිවසට මහජන නියෝජිතින් කිහිප දෙනෙක්ද පැමිණිය. සමාජයට අපි කියන්න ඕනේ මේ වගේ බරපතල අපරාධ කරන අපරාධකරුවන්ට නීතියෙන් ගැලවීමක් නැහැ කියන කාරණා. පානදුර නීතිඥ සංගමේ හැටියට අපි කිසිම නීතිඥවරයෙක් අපේ සමාජිකයන් ඒ අපරාධකරු වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. පියගුණය ගිලිහුණු නොමිනිසෙකු අතින් ම්ලේච්ඡ අයුරින් ඝාතනයට ලක් වූ ෆාතිමා ආයිෂා දියණියගේ අවසන් කටයුතු අද මලහිරු බසින සන්ධ්‍යාවේ අටලුගම ප්‍රධාන මුස්ලිම් පල්ලියට අයත් සුසාන භූමියේදී සිදු කෙරුණා. ඒ අදම මිනිසා මානව සංහතියටම නින්දාවක් එක්කලා මල් කැකුලක් අහිංසක දැරවියක් මෙලෙස ඝාතනයට ලක් කිරීම පිළිබඳව අද රටම කම්පා වෙනවා. දරුවෝ 3 දෙනෙක්ගේ තාත්තා කෙනෙක් තාත්තෙක්ට අනිත් දරුවෝ තමන්ගේ දරුවෝ කියලා හැඟුණා නම් නැත්තම් වෙනත් දරුවෙක්ට හිංසනයක් වෙන්න යනවා නම් මේ මගේ දරුවාට මෙහෙම වෙනකොට ඒ දරුවා කොයි විදිහට දරා ගන්න බැරි වේවිද කියලා හිතන්න පුළුවන්කම තිබුණා නම් මේ වගේ ඛේදවාචකයන් යාලි මතුවේද? මිට කාලයකට කලිනුත් අහිංසක දැරියන් ඝාතනයට ලක්වීම බිලිගැනීම් පිළිබඳව කතා පුවත් ආවා. ආයේ වරින් වර මතුවීම මොනතරම් අවස්ථාවන්ත තත්වයක්ද? අනාගත පරපුරට ආර්ථික නොව සමාජීය සුරක්ෂිත වටපිටාවක්වත් ගොඩනැගිලා නැහැ කියලා කියනකොට වැඩිහිටි පරපුරට මොන වගේ හැඟීමක්ද ඇති වෙන්නේ? යලිත් මෙවන්නක් නොවන තැනට වග බලා ගැනීම සියලුම අයගේ වගකීමක්, සියලු දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ වගකීමක්. ආදරණීය මව්පියවරුනි, ඇසිපිය හෙළන මොහොතේ දරුවන් ගැන හිතන්, දරුවන්ට ගැටලුවක් වෙන්න ඇසිපිය හෙළන මොහොත පවක් හේතුවක් විය හැකි. එළියටවත් තනියම නොයවන්, විශේෂයෙන්ම තනි කරන්න එපා. ඒක සුවිශේෂීව මතක් කරන්න මේක අවස්ථාව කරගන්න ඕනි. දරා ගන්න බැරි කතාවක්. කොයි තරම්නම් හදවත් කම්පාවට ලක් වෙනවද? එතකොට මත ඇතමුන්ගේ සිහිය විකෘති කරන හැටි. එතකොට ඇතමුන්ගේ පහත් පෙළේ ආශාවන් රට නැත්තම් තවත් මල් කැකුලක් අවුල් වියවුල් බවට පත් කරන ආකාරය අපි අනාගත පරපුරට කෙසේ හෝ සුරක්ෂිත ලෝකයක් ගොඩනගමු. අද ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයේ තියෙන අර පිටකොටුවේ සිදුවුණු සිදුවීම. පේනතෙක් මානේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පිටකොටුවේදී දෙනෝ දහක් බලා සිටියේදී මහදාවල් මිනි මරති අයෙක් බරුට සගේ ක්‍රෝහලේ තව කෙනෙක් පැන බේරිලා. දිගට හරහාට වෙඩි තබා මිනි මරුව පැන ගිහින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට පෙනී සිට ආපසු යමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු ඉලක්ක කරගෙන පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම් පොලේදී ඊයේ පෙරවරුවේ සිදු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය කියනවා. ඔවුන් සමග සිටි තවත් අයෙකු දිවගොස් දිවිකලවාගෙන ඇති බවද පොලිසිය සඳහන් කරලා තියෙනවා. හරි, මේක වැඩිදුරටත් දාලා තියෙන මෙම තිදෙනා යුදාමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කර ඉවත් වූ පුද්ගලයන් බව පොලිසිය සඳහන් කරනවා කියලයි. ඒ පිටකොටුවේ සිදුවීම ඒ අතරේ දෙමඩගොඩ සිදුවීමක් ගැනත් ඊයේ කතා වුණා. දෙමඩගොඩ දුම්රිය මූලස්ථානයේදී ආපන ශාලා හිමිකාරණිය අත්පා ගැට ගසා මරා දමලා කියලා ශ්‍රීනාත් ප්‍රසන්න ලියයි. දෙමඩගොඩ ජලශක්ති දුම්රිය ධාවනාගාර මූලස්ථානයේ ආපන ශාලාව පවත්වාගෙන ගිය කාන්තාවගේ කට සහ අත්පා ගැටගසා ඝාතනය කර තිබෙදී ඇයගේ සිරුර ඊ අලුයම සොයාගත් බව දෙමඩගොඩ පොලිසිය කියනවා. මේ කාන්තාවගේ ගෙල සිර කර ඇති බව පෙනී යන්නේ යයි පොලිසිය සඳහන් කිරීමක් කළා තියෙනවා. පිටකොටුවේ සිද්ධිය හා සම්බන්ධ වැඩිදුර වාර්තාවක් බලන්න. පිටකොටුව බැස්ටියන් මාවත ප්‍රධාන පෞද්ගලික බස් නැවතුම්පල අසල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබුණේ අද පෙරවරු 10ට පමණ. යතුරුපදයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කළ බවට සිද්ධිය දුටුවන් පවසන අතර එම අවස්ථාවේ දෙදෙනෙකුට වෙඩි වැදී තිබෙනවා.
යතුරුපැදිකරුවන් වෙඩි තැබීමට පැමිණෙන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගිය බවයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ. මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි මහයිලුක් පල්ලම ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවේ සේවය කර ඉන් නීත්‍යානුකූලව ඉවත් වූ අයෙක්. කොළඹ පුද්ගලික ආයතනයක රැකියාවක කරා. ඒ රැකියාවක් කරන ගමන් එයාට මේ වැටුප් ගෙවලා තිබ්බේ නැහැ. එතන හිටපු සේවකයෝ 5කට 6කට විතර ගෙවලා තිබ්බේ නැහැ. ඒ ප්‍රශ්නේ මත එයාලට නැවත පඩි ගෙවන්න එන්න කියලා ඉවරලා දැනුම් දීලා තිබ්බා. ඊට පස්සේ එතන ගියාට පස්සේ එතන ආරවුලක් වෙලා කුරුඳුවත්ත පොලිසියමක් නඩු පවරලා තිබ්බා. තුවාල ලැබූ අනෙක් පුද්ගලයා මෙවන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහු 30 හැවිරිදි ගාල්ල නාකියාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වැඩ කරතරින් පඩි හම්බුන්නේ නැහැ. මාස 3කට කොහෙද? ඒ පඩි ඉල්ල නොදීමෙන් තමයි අර්ධාතුනේ මේගොල්ලෝ. ඒ පඩි ගන්න තමයි අද ගියේ උසාවියේ. සම්පූර්ණ මූණ වසාගත් යතුරුපැදියේ එක්ස්ප්‍රසන් සහිත පුද්ගලයන් දෙදෙනෙක් යතුරුපැදියකින් පැමිණ මෙම පුද්ගලයන් වෙඩි තබා තියෙනවා. T56 අවියකින් තමයි වෙඩි තබා තිබෙන්නේ. T56 අවියට යොදන උණ්ඩාවල හිස් කොපු 10ක් සොයා ගැනීමට ලැබුණා. මෙම පුද්ගලයන් දැනට මාස කිහිපයකට පෙර වුන් කුරුඳුවත්ත පොලිස් අසමේ අවන්හලක ආරක්ෂක නිලධාරීන් වශයෙන් කටයුතු කර තිබෙනවා. එම අවන්හලේදී ඇති වූ යම්කිසි පෞද්ගලික ආරවුලක් මත ඔවුන්ට මෙම අධිකරණයේ නඩුව පැවරී තිබෙනවා. ඒ සඳහා ඔවුන්ට යම් මුදලක් ගෙවීමටත් නියමිත වී තිබෙනවා. ඒ සඳහා තමයි ඔවුන් අද දින පැමිණ තිබෙන්නේ. මේ අතර දෙමටගොඩ දුම්රිය දහවන බල උප දෙපාර්තමේන්තුවට අයත් ආපන ශාලාව පවත්වාගෙන යන කාන්තාව අද අලුයම 3ට පමණ ඝාතනයට ලක්ව තිබෙනවා. එම ආපන ශාලාව තුලදීම වන අතර අදාළ සිදුවීම වන අවස්ථාවේ එම ආපන ශාලාවේ සේවකීන් තිදෙනෙකු සහ අදාළ කාන්තාවගේ 14 හැවිරිදි පුත්‍රයා එම ස්ථානයේ සිට තිබෙනවා. කෙසේ නමුත් සිද්ධියෙන් අනතුරුව ආපන ශාලාවේ සේවකීන් එම ස්ථානයෙන් පලා ගොස් තිබුණා. මම එන උදේ පාන්දර වැට්ට මෙතනට. එතකොට අද එනකොට පායි 10ක් විතර ඇති. කොයි වෙලාවත් ඒ දොර වහලා තියෙන්නේ. වහලා තිනකොට මම බැලුවා මොකද මේ දොර ඇරලා තියෙන්නේ කියලා සැක හැදෙනවා මට. ඇතුළට ගියා කෙලිම යනකොට කෑ ගෑ වස්සලා කියලා. ඇතුළට ගිහලා බලනකොට ඇඟේ ඇඳුමක් නැහැ. ඊට පස්සේ මම ටක් ගාලා ඔක්කොම ඇඳුම් ටික ඇදලා දාලා ආල්ගෝනි තුනක් තිබුණා ඇඟේ. කකුලට එකයි, බට්ට එකයි, මූණට එකයි. මෙතනට එකයි. ඉතින් ඒක මූණ මේ පැත්තේ සාජුවල තියෙනවා. පිටිපස්සේ කකුල ඇවිල්ලා මේසෙට ගැට ගාලා, ඉස්සර කකුල අත ඇවිල්ලා ඒකත් මේසෙට ගැට ගාලා. නම කියලා අඬ ගාලා ඊට පස්සේ ඔල්ල බැලුවා නෑ සද්දයක් නෑ කිසි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ෂර්මිලා නැමැති 47 හැවිරිදි එක් දරුමව. නඩු කටයුතු අධිකරණ කාරණා කීපයක් තියෙනවා අපි බලාගෙන යමු. ශෂී වීරවංශගේ අභියාචනා දැන්වීම සලකා බැලීම අද නීතිපති උසාවි කැඳවයි කියලා නිමන්ත රණසිංහලිය ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කිරීමේ චෝදනාවට වසර 2ක සිරදඬුවමක් නියම වූ ශෂී වීරවංශ සිය දඬුවමට එරෙහිව අධිකරණයට ඉදිරිපත් කළ අභියාචනා දැන්වීම සම්බන්ධයෙන් සලකා බැලීම අද දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ ඊයේ නියෝග කළා. උසාවි තේන්දුවක් අධිකරණ තේන්දුවක් පහුගිය දවස්වල සෑහෙන අවධානයට ලක් වුණා. ඒ ශෂී වීරවංශ සම්බන්ධයෙන් වසර 2ක සිරදඬුවම් නියම වීම, ඇගේ අභියාචනය, ඊට පස්සේ සලකා බැලීම සඳට ගියා. සඳෙන් අදට පැමිණීම් පිළිබඳවයි මේ දාලා තියෙන්නේ. එතකොට ශෂී විමලුයි දෙන්න ගැනම එකතු කරලා අද පත්තරේ නඩු කටයුත්ත ගැන මෙහෙම දාලා තියෙන්නේ. විමලුයි ශෂී නඩු දෙකකට එකම උසාවිය කියලා සටහන් කරුලියයි. විමල්ගේ නඩුව අගෝස්තු මාස 29 වෙනිදා දක්වා කල්යයි. ශෂීගේ අප අභියාචනීය තීන්දුව අදට කල්යයි කියලා මේකේ දාලා තියෙනවා. හරි. ඒ දෙන්නගෙම කතා දෙක එකතු කරලා අද පත්තරේ ශීර්ෂ පාඨ සටහන දාපු ආයේදීයි ඒ. ඒ අතරේ ජොනි සෑහෙන කතාවහට ලක් වුණා. ජොනි පිළිබඳව විශේෂයෙන් අරලියගහ මන්දිරේ එදා තිබුණු රැස්වීම මැයි 9 වෙනිදා ඊට පස්සේ ඇති වුණු තත්ත්වය රටටම ගැටලුවක් ඇති වුණු දවසක් බවට පත් වුණේ 9 වෙනිදා නේද? කළු දවසක් මැයි මාසේ 9 වෙනිදා කියලා කියන්නේ රටට එකතු කරපු. ඒ සිද්ධියෙන් පස්සේ ජොන්ස්ටන් ගැන සෑහෙන කතාබහට ලක් වුණා. හැබැයි මේ තව එකක්. ජොන්ස්ටන් ටෙරෙහි අල්ලස් කොමිසම නඩු 5ක් පවරයි කියලා මනෝප්‍රිය ගුණසේකර රංජන් කටුගම්පොළ එක්ක ලියයි.
ඉල්ලාස් කරගත් නඩුවට අධිචෝදනා යළි ගොනු කරයි. ඇමතුරුවෙකු වශයෙන් කටයුතු කරමින් සතොස සේවකයන් නීත්‍යානුකූල රාජකාරි වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් වසර 4ක කාලයකදී රජයට රුපියල් කෝටි 4කට අධික පාඩුවක් සිදු කිරීම ඇතුළු චෝදනා මත හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු 5ක් පවරලා තියෙනවා. ඒ ජොන්ස්ටන්ට නැවත නඩු පැවරීමේ කතන්දරය. ඊළඟට අර එදා මැයි මාස 9 වෙනිදා ගැන මම කිව්වේ අරලියගහ මන්දිරයේ ඉදිරිපිට සහ ගෝඨා ගෝගමට එල්ල වූ ප්‍රහාරය. ඒ ගැන විමර්ශන කරගෙන යනවා. ඒ අතරේ තවත් ප්‍රාදේශ සභාවක ප්‍රධානියෙක් අත්අඩංගුවට ගැනීම. ගෝඨා ගෝගම ප්‍රහාරය. බොරලැස්කම නගර සභාපති අත්අඩංගුවට ඉන්දිකා රාමනායකලිය. අරලියගහ මන්දිරයේ ඉදිරිපිට සහ ගාලු මෝදරදී ඉක්ුත් 9 වෙනි දින අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්කම නගර සභාපති අරුණ ප්‍රේශාන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට අරගෙන තිබෙනවා. විමර්ශනයකට අදාළව හෙළි වූ කරුණු අනුව අත්අඩංගුවට ගැනීම සිදු කළා කියලායි පොලිසිය කියන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඊයේ සභාපතිවරයාගේ කාර්යාලයට ගොස් අත්අඩංගුවට ගැනීම සිදු කළා තියෙනවා. දැන් පොලිසිය පැත්තට කියන්නේ දියාරු එන්න එපා එදා සිද්ධියේ හැමදේම හොයන්න. හරිද? ඊට පස්සේ ඇති වුණු ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ වුණු අය ජීවිත දේපල වලට හානි වෙච්ච අය ඒවා හොයන්න. ඒ අතරේ මේ කාරණාවට මූලිකම වුණු හේතුව අරලියගහ මන්දිරයට සෙට් එකක් ගෙන්වා ගැනීම ගෙන්වාගෙන ඉවරලා ඒගොල්ලන්ව කුපිත කරන ප්‍රකාශ එතන දේශපාලඥයන් විසින් සිදු කිරීම එළියට එනකොට පොළුමුගුරු රැගෙනීමේ පොළුමුගුරු හංගලා තිබ්බේ කොහෙද? ඒක හරියට අනාවරණය කරගන්න ඇවිල්ලා નિરાයුධ අරගලකරුවන්ට පහර දීම සිදු කරගෙන ගිය ආකාරය පොලිසිය පැත්තට කියන්නේ පටපට ගාලා මේවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න. එතකොට දේශබන්දු තෙන්නකෝන් ගැනත් හරියට කතා වුණා. එයාව මාරු කිරීම පිළිබඳව නියෝග පවා කියවුණා. ඒත් ඒ වෙලාවේ ඒ මාරු කිරීම කළාද? ප්‍රශ්නාර්ථ මතුවෙලා නැවත ඒ ගැන අහලා තිබුණා. ඒ අතර ඊ ආපු කතාව දේශබන්දු නිවාඩු ගනි. බස්නාහිර වැඩ බලන්න ජගත් පලියක්කාර ඉන්දිකා රාමනායක ශ්‍රීනාත් ප්‍රසන්න එක්කලිය. බස්නාහිර පළාත භාරයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ සිට දින 14ක් කාලයක් නිවාඩු ලබාගෙන ඇති බව පොලිස් මූලස්ථානයේ සඳහන් කරලා තියෙනවා. මේ නිසා එම දුරේ වැඩ බැලීම සඳහා ප්‍රජා පොලිස් සහ පරිසර භාරයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලියක්කාර පත් කරලා තියෙනවලු. භාජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා විසින් මෙම පත් කිරීම කළා තියෙනවා කියලායි කියන්නේ. පොලිසියේ යම්කිසි නිලධාරියෙකුගේ දින 14ක නිවාඩුවක් අනුමත වූ විට ඔහු විදේශගත වීමට හෝ අසනීපයක් හෝ අතිශය පෞද්ගලික කරුණක් තිබිය යුතු බවත් දේශබන්දු තෙන්නකෝන්ට දින 14ක පෞද්ගලික නිවාඩුවක් අනුමත කිරීමේ හේතුව අනාවරණය වී නොමැති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරලා තියෙනවා. මෙන්න දින 14ක නිවාඩුවක් දෙන්න හේතු තියෙන්න ඕනේ. හැබැයි දේශබන්දුට නිවාඩුව අනුමත වෙන්නට හේතුව තාම නෑලු. එතකොට පොලිස්පති දන්නවද ඒකට හේතුව මොකක්ද කියලා කියන්න පුළුවන්ද? පොලිසියට බාධා කළයි ඇල්ලු රැට්ටාට ඇප කියලා මනෝප්‍රිය ගුණසේකර ලියනවා. පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරන ලද කියමින් සැකපිට අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ රනිදු සොරම්මේ සේනාරත්නේවත් රැට්ටා නැමැත්තා අපමත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තිලන ගමගේ ඊයේ නියම කරනවා. මේ ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ වාර්තාව. සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රතින්දු සේනාරත්න හෙවත් රැට්ටා ඇතුළු තවත් පිරිසකට කොම්පඤ්ඤ වීදිය පොලිසියේ පෙනී සිටින ලෙස අද දැනුම් දී තිබුණා. අධිකරණයේ ඉස්සරහා අරගලකරුවෝ නිහඬ උද්ඝෝෂණයක යෙදුණා. අනීතික අත්අඩංගුවට ගැනීම වහම නවත්තන ලෙසට බල කරලා උසාවියට පැමිණි මිනිස්සුන්ට බාධා වුණා කියලා පැමිණිලි ලැබිලා තියෙනවා කියලා ප්‍රකාශයක් ලබා ගන්න කොම්පඤ්ඤ වීදිය පොලිසියට කැඳවලා තියෙනවා. නීති විරෝධී රැස්වීමක් පැවැත්වීම ඇතුළු චෝදනා කිහිපයකට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීමටයි කොම්පඤ්ඤ වීදිය පොලිසිය අද කටයුතු කළේ. රතිඳු එහෙම නැත්නම් රැට්ටා දෙකමාර වෙනකොට කොටුව අධිකරණයේ පරිශ්‍රයෙන් ඉවත් වෙලා තියෙනවා. අධිකරණයේ පාරෙන් ඉවත් වෙලා තියෙනවා. දැන් 9 වෙනිදා ගැහුවනේ පිරිසක් ඇවිල්ලා ගෝඨාගමට. එතන හිටියනේ ජොන්ස්ටන් ප්‍රනාන්දු වසන්තලා එතන හිටියනේ කහඳකමලා. අපි අහන්නේ අද වෙනකන් ඇයි ජොන්ස්ටන්ව ගන්නෙ නැත්තේ? ඇයි මේ කහඳකමලව ගන්නෙ නැත්තේ?
පොලිස් අත්අඩංගුවේ පසු වූ රතින්දු සේනාරත්න අද පස්වරුවේ අපමත නිදහස් කෙරුණා. මේ අතර ගාලු මුවදර සහ අර්ලියගහ මන්දිරය අසල පසුගිය 9 වනදා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට අදාළව බොරලැස්ගමුව නගරාධිපති අරුණ ප්‍රියශාන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා නියෝජ්‍ය පොලිස්පති ඩී.ජේ. පලිහක්කාර මහතා පත් කර තිබෙනවා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද සිට දින 14ක් නිවාඩු ලබා ගන්නා බැවින් මෙම පත්කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. හොඳයි දැන් මේ ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ වාර්තාව සම්බන්ධයෙන් කතා කළේ. පල්ලේගම හේමරත්න හිමියෝ පොලිස්පතිට ලියපු ලියුමක් ඊයේ මාධ්‍යයටත් ඇවිල්ලා තිබුණා. ස්වර්ණමාලී චෛත්‍යයේ චෝඩා මාණික්‍ය සමාජාලා මාධ්‍ය ප්‍රකාශ පිළිබඳ වහා පියවරක් ගන්න ඩයනා උද්‍යාංගනයේ ලියන. අනුරාධපුර ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේ මත පළදවන ලද නව චෝඩාමාණික්‍ය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඇතැම් පුද්ගලයන් පළ කරන ප්‍රකාශ සම්බන්ධයෙන් පියවරක් ගන්න ඇවිල්ලා නුවර කලාපයේ ප්‍රධාන සංඝනායක ස්වර්ණමාලී මහා චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරත්න නාහිමියෝ පොලිස්පති චන්දන වික්‍රමරත්නට ලිපියක් යොමු කර තිබෙනවා. විවිධ ප්‍රකාශ ගියා ඒවා සම්බන්ධයෙන් වහා පියවරක් ගන්න කියලා තමයි උන්වහන්සේ ඉල්ලීමක් කළා තියෙන්නේ. ඒ අතරේ තවත් කතාවක් තියෙනවා ආනමඩුවේ ධම්මදස්සේ අස්ගිරි අනුනාහිමියෝ කියපු මම උපුටා ගන්නම් ලංකාදීපෙන් රාරම්පනාවේ ආනන්ද හාමුදුරුවෝ කියපු කතාවකුත් එක්ක තමයි දාලා තියෙන්නේ බලන්න සටහන. විවස්ථා සංශෝධනයකට නොවේ විධායක ජනාධිපති ධූරයේ අහෝසියට අප එකඟ නැහැ මේ වෙලාවේ මුල් තැන දිය යුත්තේ ආර්ථික අර්බුදය විසඳීමටයි. උන්වහන්සේ එහෙම කියන්නේ. නාරම්පනාවේ ආනන්දීමියෝ කියන්නේ පෝට්ටුවේ മന്ത്രിවරුම මේට එකඟ නැති බව පුවත්පත්වල තිබුණයි කියලා. එතකොට මේක කියන්නේ මේ ඇමති විජේදාස රාජපක්ෂ හමුණු වෙලාවෙනේ. හරිද? විජේදාස රාජපක්ෂ කියලා තියෙනවා අපි නිදි බරාගෙන මාසයක් මේකට සාකච්ඡා කළයි කියලා. 21 දැන් 21 කොයිබටද 21 පිළිබඳවත් විවිධ කතා බහක ඇති වෙලා තිබෙනවා. අපි මේ පිළිබඳව මෙවර රතුයිරෙන් සංවාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා 21. දැන් 21 අරවා මේවා ඔව් කරන්න ඕනේ කණ්ඩායම් ඒවා අසම්බන්ධයෙන් කතා සහ පියවර වලට යන්න මොනවද කියලා සාධනීය කාරණා වලට එළඹෙන්න. ඒ අතරේ පළමුව රටේ ආර්ථික අර්බුදය විස්සා ගැනීම අවශ්‍යයි කියන එක, ජනතාවගේ පෝලිං ටික නිමා කිරීම, ජනතාවගේ ආහාර ටික ලබා දීම සිදු කළ යුතු බව පළමුව මතක තබා ගැනීම අවශ්‍යයි. දැන් සජිබේ මොනවද 21ට කියන්නේ? 21ට සහාය දෙන්න සජිබෙන් යෝජනා 5ක් මාලේකම්ගෙන් අගමැතිට ලිපියක්. ජනාධිපතිවරයාට අමාත්‍යාංශ තබාගත නොහැකි බවට 19 වන විවස්ථා සංශෝධනයේ පැවති ප්‍රතිපාදනය ඒ ආකාරයෙන්ම ඇතුළත් කළ යුතු බවට වන යෝජනාව ඇතුළු යෝජනා 5ක් ඉදිරිපත් කරමින් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමු කර තිබෙනවා. කොහොමhari කට්ටිය එකතු වෙලා ගැළපෙන දෙයක් කරන්න. හරි නොගැළපෙන දේවල් කට්ටිය වරින් වර කළා රට ඇදවැටලා තියෙන තැන දන්නවනේ 20 වෙනි සංශෝධනය. දැන් මේවට විරුද්ධ වෙන සමහරු මේවට අත උස්සපු හැටි මතක් වෙන්න ගන්න. වැස්ස කොල්ලු පෙට්ටිය අහසයට මේ වෙලාවෙත් මහා වැස්ස කොහොමද ඔබේ පැත්තට බලපාලා තියෙන්නේ? ඉදිරියේදී වැස්ස වැඩි වෙයි කියලායි කාලගුණය කියන්නේ ඩයනා උද්‍යාංගනයේ ලියන්නේ. ප්‍රදේශ රැසකට මේ දිනවල බලපා ඇති වැස සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා තියෙනවා. අද උදෑසන ආපු නිවේදනය මම නිකුත් කියවන්නම්. අද දින සහ ඉදිරි දින කීපයේදී දිවයිනේ පවතින වැස සහ සුළං තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. බස්නාහිර සබරගමුව වයඹ පළාත්වලටත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති වී හැකි. මේ ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවන බවයි කියන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේද වැසි වාර කීපයක් ඇති වී හැකි කියලා වැඩිදුරටත් කියනවා. අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා තියෙනවා. කාලගුණ තත්ත්වයන් තුළ නොත් පරිස්සමෙන් අවධානයෙන් ඉන්න කියලා අපි මතක් කරනවා. හොඳේ. ලෝක දුම්වැටි නිවාරණ දිනය අදයි නිදර්ශන වික්‍රමසිංහ ලියන.
වසරකට සිගරට් ෆිල්ටර්ස් ටොන් 1886ක් ඉන්දියන් සාගරයට හිතන්නකෝ ලංකාව තුලින් හොඳේ අම්මෝ එහෙම ප්‍රමාණයක් ඉන්දියන් සාගරයට මුදා හැරනවා කියලා දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සඳහන් කළා කියලා තමයි දාලා තියෙන්නේ. හා දුමෙන් මතින්තර ලොවක් ගොඩනගමුනේ. කච්චතෙව් නැවත ඉන්දියාවට පවරා දීම උතුරේ දෙමළ ජනතාවට සිදු කරන අසාධාරණයක් කියලා දෙමළ පක්ෂ නායකයන් කියනවා වුණාවේ මදුශංක ලියලා යාපනයේ කච්චතෙව් දූපත නැවත ඉන්දියාවට පවරා ගැනීමට තමිල්නාඩු දේශපාලන නායකයන් උත්සාහ ගැනීම උතුරේ දෙමළ ජනතාවට මෙන්ම දීවරයන්ට සිදු කරන දැඩි අසාධාරණයක් බව දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ වූ ප්‍රොට්සා ටෙලෝ පක්ෂ නායකයෝ සඳහන් කරලා තියෙනවා. අන්න එහෙම හඬනගන්න ඕගොල්ලොත් කච්චතෙව් නැවත ඉන්දියාවට ගන්න ඔවුන්ගේ උත්සාහයක් තමිල්නාඩුව පැත්තේ ඔයගලන්ගේ හිතවාදී සෙට් එකේ තමයි මේ උත්සාහය තියෙන්නේ. හොඳේ. හරි. ඒක උතුරේ දෙමළ ජනතාවට සිදු කරන අසාධාරණයක් විතරක් නෙවෙයි රටටම සිදු කරන අසාධාරණයක් කියලා ඕගොල්ලොම හොඳට පෙන්වුම් කරන්න. විදේශ වාර්තා කීපයකට යන්න සූදානම් වෙන්නේ. නේපාල ගුවන් අනතුර යානයේ සිටි 22 දෙනාගෙන් 14 දෙනෙකුගේ සිරුරු හමුවේ. කඩාවැටුණු නේපාල ගුවන් යානයේ සිටි මගින් 22 දෙනාගෙන් 14 දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට සමත් වී ඇතැයි සඳහන් කරනවා. කුඩා සැහැල්ලු ගුවන් යානයක් වන මෙම යානය අනතුරට ලක් වී කඩාවැටුනේ පෙරේදා. යානය නේපාලයේ පුද්ගලික ගුවන් සේවයකට අයත් යානයක්. යුක්‍රේන ජනපති යුද්ධ පෙරමුණේ යුක්‍රේන ජනාධිපතිවරයා එරට යුද්ධ ගැටුම් දරුණු ලෙස සිදුවන නැගෙනහිර පළාත්වල සංචාරයක නිරත වූ අවස්ථාවේ ඡායාරූපයක් අරගෙන දාලා තියෙන්නේ. හොඳයි ක්‍රීඩා වාර්තාවලට අපි දැන් යන්න සූදානම් වෙන්නේ. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උල්ල පිළිබඳව කතා කරද්දී ජාතික ශූරයාට අවස්ථාව අහිමි වෙයි කියලා ශානු කරවින්ද ලියනවා. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම හේතුවෙන් වත්මන් මේසපන්දු ජාතික ශූර සෙනුර සිල්වාට පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලට සහභාගී වන මේසපන්දු කණ්ඩායම තෝරා ගන්නා තේරීම් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වෙලා තිබෙනවා. ඔලවල් කරනවා ජාතික ශූරයා නේ තාම පුංචි අනාගතේ තවත් දක්ෂකම් අපි බලාපොරොත්තු වෙමු. එතකොට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා 2022 ක්‍රිෂාන් චමීර මිලින්ද තිදෙනාම අතින් ගෙවාගෙන බර්මින්හැම් යති කියලා ශානු කරවින්ද ලියනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායමට ඇතුළත් වීමට ක්‍රිෂාන් චමීර සහ මිලින්ද යන ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඔවුන් එම අවස්ථාව හිමි කරගෙන ඇත්තේ ඉරිදා සහ සඳුදා ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති තේරීම් තරඟාවලියකදී වැඩිම දස්කම් දැක් වූ ක්‍රීඩකයන් තිදෙනා බවට පත්වමින් කියලා දාලා තියෙන්නේ. ඒකේ දාලා තියෙනවා මේ ගණන් හෙලව් පිළිබඳව දාලා මේ විදිහේ ශීර්ෂ පාඨයක් ලියලා තියෙන්නේ. රටේ තත්ත්වයන් විවිධ තැන්වලට බලපාලා තියෙන ආකාරය නේද? වනිදු දම් තොප්පිය නූලෙන් ගිලිහුණා. චහල්ට එදා අවසන් මහතානගේ කඩුල්ලක් හිමි නොවුණා නම් නේද? වනිදුගේ දම් තොප්පිය නූලෙන් ගිලියේ කියලා ශානු කරවින්ද ලියන. ඔබලා දන්නවා දෙදෙනාම 26 බැගින් කඩුල් ලබාගෙන සිටි අවසන් මහා තරගයට පෙර නමුත් අවසන් මහා තරගයේදී චහල් එක් කඩුල්ලක් දවා ගැනීමෙන් කඩුළු 27යි වනිදුට වඩා එක් කඩුල්ලකින් දම් තොප්පියට හිමිකම් කේවා. අපි කණ්ඩායමේ ක්‍රීඩකින් කීප දෙනෙක්ම IPL දක්ෂතා අතරට එමනම් ඊළඟ 2020 තරඟාවලිය වලට සුබ පෙරනිමිත්තක්. කාටුන් පෙළ මේ කාටුන් පෙළටයි අපි අවධානය යොමු කරන්න. පටන් ගන්න ලංකාදීපේ තිස්ස හේවා විස්සගේ හිනාවැස්ස කාටුන් එකෙන්. මෙන්න ජල ප්‍රහාරයක් එල්ල වෙනවා උද්ඝෝෂණකරුවන්ට විසඳව් කියලා සෙට් එකක් ගිහිල්ලා තියෙන උද්ඝෝෂණය කරමින්. එතකොට ඒ උද්ඝෝෂණකරුවෙක් ජල ප්‍රහාරයේ හමුවේ දුවන්නේ මෙන්න මෙහෙම කියාගෙන. මෙන්න අලුත් ඇමති අපිවත් නාවලා එයත් ඇදගෙන නානවෝ කියාගෙන දුවනවා. අලුත් ඇමතිටයි ඒ පණිවිඩය. අද පත්තරේ ජනරාණි කාටුන් එක බල එදා
දේශපාලකයෝ උදම් මනනවා ගුවන් තොටුපළට ප්ලේන් එකක් ආවෝ කියලා. ආපෝ කියලා රාණි එදා කිව්වා. ඒත් අද රාණි උදම් මනනවා ෂෙඩ් එකට තෙල් බවුසරයක් ආවෝ කියලා. කොහොමද ඒක? ගුවන් තොටුපළකට ප්ලේන් එකක් ආවම උදම් අනපු රටක්. ෂෙඩ් එකකට තෙල් බවුසරයක් ආවම දැන් සතුටු වෙන රටක්. මේ තමයි ආසියාවේ ආශ්චර්යය. මේ තමයි සෞභාග්‍යමත් රටක් නියමිත දීලා තියෙනවා. ඊළඟට දිනමිනේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත. සිපෙට්කෝ සහ IOC අතරට තවත් තරංකරුවෙක් ගේන්න කියලා පාටලී කියනවා බං. දේශපාලක කියන්නේ. පුරවැසිය කියනවා දෙපැත්තකින් තැලෙන අපිව තුන් පැත්තකින් තලන්නද හදන්. දෙපැත්තෙන් තැලනවා මදියට තව පැත්තක් ගේන්න හදන්. අම්මෝ තව එකක් ආව. දිනමිනේ අංජුන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නෑ මෙන්න. දේශපාලක කියනවා ලයිට් බිලත් 3-4 ගුණයකින් ඉහළ ආයකී කියනවා බං. පුරවැසියා කියනවා එහෙම වුණොත් ප්‍රස්තාව පිරුලක් හැදේස. ඒ කොහමද? ගහෙන් වැටුණු මිනිහට විදුලි සැර වැදුනා වගේ කියලා. ගහෙන් වැටලා ඉන්න මිනිහා විදුලි සැර වදී වගේ ළඟදීම. දිනමිනේ අංජනගේ කාටුන් එක. 21ට විරුද්ධව ඡන්දය දෙන කාටවත් ගමට යන්න බැරි වේවි කියලා ඕමල්පේ සෝබිතිමි කියනවා. දැනුත් ගමට යන්න බෑ බං. දැන් කියලා ගමට යන්න පුළුවන් කමක් තියෙනවා. ලංකාදීපයේ තිලකගේ තුන්මන්සල කවිය. ගම්වල නගරවල පැල්පත්වල වෙසෙන අඹු දරුවන්ට අද කුසගින්නෙන් පෙළෙන රසවත් කෑම වේලක් මිස කුස පිරෙන ඵලයක් වේද දෙන විවස්ථා කුමන. 21 ගැන දැන් කතා කරනවා ඉස්සෙල්ලා තියෙන අර්බුදයට විසඳුමක් දීලා ඉන්න රටේ ජනතාවට. ලංකාදීපයේ දාසක් වලානගේ ස්වාරිස් ගෝට අහනවා ස්වාරිස්ගෙන් 21 ගේන එකේ තේරුම මොකක්ද ස්වාරිස්? මෙන්න උත්තරේ. go home කපුටා කියන එක නේස. 21 කියන්නේ go home කපුටා කියලයි. ලංකාදීපයේම තලන්ගේ අනේද කියන්නේ කවිය. සිය තනි මතයේ උඩ සෙසු මත බැහැර කර යුගයක් මැවූ ලක් පොළවේ කඳුළු බර රට හාමතේ තැබූ ඇස් නැති දකින දුර ජනපති කෙනෙක් මෙහි සිටියද මෙයට පෙර. එමයි අද කවිය ලියලා තියෙන්නේ හොඳේ. ලංකාදීපයේ තලංගම ජයසිංහගේ පලාමල්ල බලන්න. රාජදාසට මහින්ද වගේ කෙනෙක් හම්බෙලා. රාජදාස කියනවා බොරු කිව්වොත් උපදින්නෙම ගෑනු දරුව කියලා උන්නාංශ කෙනෙක් වදාරනවා කියලා. මහින්ද වගේ කෙනෙක් කියනවා වෙන්න බෑ යකෝ. එහෙනම් මට කොහමද කොල්ලම 3 දෙනෙක් ඉන්නේ කියලා. අම්මෝ ඒක. ලංකාදීපයේ තලන්ගේ ඒතුමා කාටුන් එක මේ. ඒතුමා අහනවා රනිල්ගෙන් සර් දැක්කද මේක? දේශපාලකයන්ට මහ බැංකුවට අත තියන්න දෙන්නේ නැහැ ජනපති කියලා. රනිල් කියනවා ඒක හරි. මාත් එදා එහෙමයි. මමයි මහේන්දන්ටයි අර කාටවත් අත තියන්න දුන්නේ නැහැ කියලා. අපි වෙලාව මතක් කරගනිමු. ඇතලි පසුබිම් වලින් එන දක්ෂයන් රැසක් නිහඬවම නිර්මාණය කරපු ආදරයක් ඒක. මංජි අපි හදන්නේ බිස්කට් විතරක් නෙමේ. සිග්නල් හර්බල් ග්‍රෑම් 200 වැලියු පැක් එකෙන් රුපියල් 44ක ලොකු වාසියක්. දිවයිනේ ජයරත් වික්‍රමසිංහගේ කාටුන් එක මෙන්න. මෙන්න තමිල්නාඩුව ලංකාව පැත්තට ආධාර දෙනවා. අත දික් කරලා ආධාර දීලා ඒගොල්ලෝ ගිල දාන්න හදන්නේ මොකද්ද බලන්න. කච්චතෙව් ගිල දාන්න බලාපොරොත්තු තියාගෙන ආධාර කරන අවස්ථාවක් තමිල්නාඩුව පැත්තෙන් පෙන්වුම් කරලා තියෙන්නේ. කච්චතෙව් රැකගනිමු. තරස්වෙන්ගේ බෙම්පියා දිවයිනේ. බෙම්පියා කියනවා චාලි අයියේ දේශපාලකයෝ 85 දෙනෙක් ජල බිල ගෙවලා නැහැ. ගාන රුපියල් කෝටි 2ක් වෙලාලු. මෙන්න උත්තරේ. දේශපාලකයෝ කියන්නේ වංචාවට ගසා කෑමටම උපන් જાතියක්නේ. ඕකත් තොර වංචාවක්නේ කියලයි චාලි අයියා කියන්නේ. ජල බිල් ගෙවලා නැති අය කෝටි ගණන් විදුලි බිල් හිඟ තිබ්බාය. AC කරගත් අය වැසිකිලි පවා ලැජ්ජා වෙන්න ඕනි. දිවයිනේ උදේ විමලසිරිගේ පුරසාර මැති ඇමතිලා ගොඩ දෙනෙක් කියනවා කන්න බොන්න බැරි වෙන අමාරු කාලයක් ඉදිරියට එයි කියලා පුරන්. ඉතින් ඔය ඉදිරියට එන අමාරු කාලේ හදපු අය ගැන කවුරුන්ද කියලා නැද්ද? හැදුවේ කවුද කියලා ඒ දේශපාලකයෝ කියලා නැද්ද දන්නේ නැහැ ඉදිරියට එන අමාරු කාලේ. ලංකාදීපේ පංකජ රුවින්දගේ සරදා
ඉස්සරහට ආහාර හිඟයක් එනවලු සර්. ඇමතිකම් හිඟයක් එන්නේ නැහැ නේද කියලායි පුරවැසි අහන්නේ. මොන හිඟේ ආවත් ඇමතිකම් නම් හිඟයක් නෑ. ලංකාදීපේ සුජීවගේ විගඩම් කවිය මෙන්න. හිඟමනටම වැටුනි මුළු ලෝකෙටම ණයයි. එන කෙට දවස පිළිබඳ හරි හිතට බයයි. සුරසැප වරදාන උන්දැලා තවම හොයයි. අරගෙන ඇමතිකම් අපහට බයිලා කියයි. ඒගොල්ලෝ ඔක්කොම කියන්නේ බයිලා. ඒගොල්ලෝ වරදාන වරප්‍රසාද භුක්ති විඳිමින්. ඒගොල්ලන්ගේ බරත් කරගහන්න වෙලා තියෙන්නේ රටේ ඔබට. අවසානයේ ලංකාදීපේ දාසගේ කාටුන් එකේ. රටේ බරත් දරාගෙන 225 බරත් දරාගෙන දාස ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි පව් කළා ජූනි වලට අඩිය තියන්න ඔන්න මෙන්න ඉන්නේ. එන්න කොහෙටද යන්නේ? ඉහළට නෙවෙයි අගාධයට අඳුරට යන්නේ. රටේ බරයි 225 බරයි ඔක්කොම අහිංසක පුරවැසියාගේ කර මත. ඕකයි තත්ත්වය. අපි හැමෝම ලෝක සතියේදී